ජීවිතේ හැම තත්පරයක්ම වටිනා තත්පරයක් බවට පත් වෙනවා. ජීවිතේ ගෙවෙන හැම දවසක්ම ඊටම වටිනා දවසක් බවට පත් වෙනවා. මේ හැම දෙයක් අතරේදීම ජීවිතේ වටිනාකම තවත් වැඩි වෙන්නේ නම් අපේ සෞඛ්‍ය පිළිබඳව අපි හිතන විදිහට නැත්නම් අපේ යෝග්‍යතාවය ගැන හිතන විදිහට ක්‍රියාශීලී පුද්ගලෙක් වෙන්න නම් කායිකව මානසික වශයෙන් වගේම සමාජීය වශයෙන් මේ යෝග්‍යතාවය නිසි විදිහට පවත්වා ගත යුතුයි. හරිනේ තරංග මම මේ කියන දේවල්. එහෙනම් මට හිතෙනවා මේ දැන් අපි මේ කතා කරන දේවල් තවත් පුළුල්ව කතා කරන්න. නැත්නම් මේ යෝග්‍යතාවය පිළිබඳව පුළුල්ව කතා කරන්නේ මේකට වටිනාකමක් එකතු කරලා තියෙන සම්මේලනයක් පිළිබඳව කතා කරන්න ඕන්ගේ තියෙන කාර්යභාරය පිළිබඳව කතා කරන්න තමයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා යෝග්‍යතා සම්මේලනය පිළිබඳව අපි බොහෝ දේවල් කතා බහ කරන්න අද දවසේදී ආදරණීය දෙපළකට ආරාධනා කරා. බොහොම ශක්තිමත් ඒ විතරක් නෙමෙයි පිළිබඳව ඉතාම හොඳින් හිතන සමාජයට දේවල් එකතු කරන දෙපළකට තමයි අපි ආරාධනා කරේ. මේ ශ්‍රී ලංකා යෝග්‍යතා සම්මේලනයේ සභාපති අරවින්ද විජේමාන්න ඒ වගේම මහලේකම් අකිල ශාමික ප්‍රනාන්දු ඔබ දෙපළ බොහොම ආදරෙන් ගෞරවයෙන් අද දවසේ වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන්. ඔව් දැන් ශරීර යෝග්‍යතාවය පිළිබඳව කතා බහ කරලා මාර්ග පොඩි හැඳින්වීමක් කරපු වෙලාවේ අපි කැමති සභාපතිතුමාගෙන් දැනගන්න ශ්‍රී ලංකා යෝග්‍යතා සම්මේලනය මොකක්ද මේක පොඩ්ඩක් පැහැදිලි කරලා යමුකෝ අපි ඉස්සෙල්ලාම. ඔව් අපි දැන් සියලු දෙනාටම සුබ උදෑසනක්. අපි මාර්ග කිව්වා වගේ ඇත්තටම දැන් මේ යෝග්‍යතාවය හැමෝටම වැදගත් හැම වෙලාවකදීම වැදගත්. ඉතින් ඒ නිසා අපි යෝග්‍යතා සම්මේලනය කියන විදිහටම ඒ කියන්නේ යෝග්‍යතා සම්මේලනයේ අර්ථය තුලින්ම අපිට හිතෙනවා මිනිහෙකුට මිනිසෙකුට යෝග්‍යතාවය මොන විදිහට වැදගත් වෙනවද කියන එක. ඉතින් අපි යෝග්‍යතා සම්මේලනයේ විදිහට අපි ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකාව තුළ 2017 සිට. එතකොට 2017ට පසුව සිදු කරන සීලුම කාර්යාවලින් අපි අද ඊටාම කෙටියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා දෙපළත් එක්ක. ඉතින් යෝග්‍යතා සම්මේලනය අපි සමාජිකත්වයේ ලබන්නේ විශේෂයෙන්ම ලෝකයේ තියෙන පැරණිතම යෝග්‍යතා සහ කාය වර්ධන සම්මේලන යුගලය සමග ජාත්‍යන්තරව සම්බන්ධ වීමෙන්. ඉතින් අපි එයින් එකක් කිව්වොත් එහෙම ලෝක නැබා සංවිධානය. ඒ කියන්නේ ලෝක නැබා සංවිධානය ආරම්භ වෙන්නේ 1948. 1948 ආරම්භ වන ඒ තරඟාවලිය. ඒ තරඟාවලියට අපි කියනවා මිස්ටර් යුනිවර්ස් කියලා. මේ යුනිවර්ස් තරඟාවලිය 1948 පවත්වනවා. එය මූලිකව ජයග්‍රහණය කරනවා ජෝන් ග්‍රිමෙක් කියන ක්‍රීඩකයා. ඉතින් ඔහුගෙන් ආරම්භ වෙන මේ නැබා සංවිධානය අද එහි ලෝගෝ එක පවා ඔහුගේ රූපය තමයි තිබෙන්නේ. ඉතින් ඊට පසුව 1950 දී එංගලන්තයේදී ආරම්භ වෙනවා නිල වශයෙන් නැබා සංවිධානයේ ප්‍රථම තරඟාවලිය මිස්ටර් යුනිවර්ස් කියන තරඟාවලිය. ඒතර මේ තරඟාවලියේදී තමයි ස්ටීව් රීව්ස් ජයග්‍රහණය කරන්නේ. ඔබ මම හිතන්නේ අහලා නැතුව ඇති සමහරවිට ඔහු තමයි හර්කියුලිස් චිත්‍රපට 30ක පමණ හර්කියුලිස් හැටියට රඟපාන කඩවසම් ක්‍රීඩකයා. ඉතින් ඔහු සමග තමයි මෙය වඩා ජනප්‍රිය වෙන්නේ. ඉන් අනතුරුව මෙය වඩා ජනප්‍රිය වෙනවා ආනෝල්ඩ් ශ්වාසනේගර් හරහා. මොකද ආනෝල්ඩ් ශ්වාසනේගර් පිට අවුරුදු 4ක් මිස්ටර් යුනිවර්ස් ලෝක තරඟාවලිය ජයග්‍රහණය කරනවා. එතනින් ඔහු වඩා ජනප්‍රිය වෙනවා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් හැටියට ඇමරිකාවට සංක්‍රමණය වෙලා. ඉතින් ලෝකයේ ජය ගන්න කාය වර්ධනය පිළිබඳව මිනිස්සුන්ට අලුත් යමක් ඉදිරිපත් කරන්න ආනෝල්ඩ් විශේෂයෙන්ම මේ විශේෂ පරිශ්‍රණ කියන්නේ ප්‍රයත්නයක් දරනවා. ඒ ප්‍රයත්නය තුල තමයි ලෝකයේ පුරාම විශේෂයෙන් ඒ සිම්බල් එකත් එක්ක ආනෝල්ගේ සිම්බල් එකත් එක්ක ගොඩක් වෙලාවට ලෝකේ ජනප්‍රිය වෙන කාය වර්ධනය. එතකොට 1968 දී මේ නැබා සංවිධානයට එකතු වෙනවා ලෝක යෝග්‍යතා සම්මේලනය. ඒ ලෝක යෝග්‍යතා සම්මේලනය එකතු වුණාට පස්සේ මේක ද්විත්ව සංවිධානයක් විදිහට තමයි ලෝකේ ජනප්‍රිය වෙන්නේ. ඒතකොට 1968 ඉඳලා මේ දක්වාම මෙම සංවිධාන දෙක ලෝකයේ රටවල් එතන මහද්වීප සියල්ලේම ව්‍යාප්ත වෙච්ච වැඩසටහනක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මූලිකව මෙහි අරමුණ පරිසරයේ තියෙන අභියෝග. පරිසරයේ අපි හැම තැනකම අපිට අභියෝග තියෙනවා. මේ අභියෝග ජය ගැනීමට ඔබට වෙනත් හවුකරණකින් තොරව හැකියාවක් තියෙනවා නම් අන්න ඒකට තමයි යෝග්‍යතාවය කියලා කියන්නේ. හරි. ඉන්න අනතුරු අපි සූදානම් වෙලා ඉන්න මහලේකම්තුමා කියලාගෙන දෙයක් දැන කියාගන්න. ඒ තමයි මේ වටිනාම දේ තමයි සම්මේලන ලංකාවේ ඕන තරම් තියෙනවා. මේ සම්මේලනයන් අතරේදී මොකද්ද මේ යෝග්‍යතා සම්මේලනයේ තියෙන වෙනස්කම? ඒකේ තියෙන හරය මොකද්ද? අර්ථය මොකද්ද? ඔව් දැන් අපි ගත්තොත් සම්මේලන අපි දකිනවා රූපවාහිනියේදී. මම හිතන්නේ මේ ප්‍රේක්ෂකයෝ හැමෝම දකිනවා. ඉතින් සම්මේලන ගත්තම දැන් මේක නිකම්ම කාය වර්ධන සම්මේලනයක් විතරක් නෙමෙයි. මේකෙන් දැන් අර කිව්වා වගේ අපේ සභාපතිතුමා යෝග්‍යතාවය කියන එක
කියන්නේ ෆිට්නස් කියන එක. එතකොට මේකෙදි දැන් අපි කාය වර්ධනය කියන්නේ එක ඇත්තටම ස්පෝර්ට් එකක් නෙමෙයි කාය වර්ධනය කියන එක. මේක කලාවක්, ආර්ට් එකක්. එතකොට දැන් කාය වර්ධනය කියන්නේ එක තරඟයක් විතරයි එතනදී. නමුත් මෙතනදී තියෙනවා අපේ සම්මේලන ගත්තම මේක වෙනස් වෙනවා. මේකේ තියෙනවා විවිධ තරඟ. විවිධ ඉසව් තියෙනවා. ස්පෙෂලි දැන් අපි ගත්තොත් එහෙම කාය වර්ධනයට අමතරව අපි එකතු වෙලා තියෙනවා දැන් මේ අවුරුද්දත් එකතු වෙලා තියෙනවා යෝගා ඉවෙන්ට් එකක්. යෝගා, ඒ වගේම ඇරොබික්ස්, ඒ වගේම අපි ගත්තොත් ජීන් කියලා මොඩල් තරඟයක් තියෙනවා. ඒ වගේම කාන්තාවන්ට පැජන් ඉවෙන්ට් තියෙනවා. ඉතින් මේ වගේ වෙනත් තරඟත් අපේ මේ සම්මේලනය හරහා සිද්ධ වෙනවා. එතකොට මේකේ ගොඩාක් අවස්ථාව තියෙනවා අර කාය වර්ධනය ඇරුණුකොට අනිකුත් ක්‍රීඩකයන්ටත් නැත්නම් ක්‍රීඩිකාවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ තුලින් හැකියාව තියෙනවා. මේක මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවක්. අපේ සම්මේලනය හරහා සහභාගී වෙන්න හිතාගෙන ඉන්න අනිකුත් ක්‍රීඩිකාවන්ට. ඉතාමත් හොඳ තැනකට ඔබ අපේ සාකච්ඡාව ගෙනවා කියලා අපිට හිතෙනවා. මොකද මේ කියපු කාරණාවත් එක්ක දැන් මේ කාය වර්ධනය කියලා කියන්නේ අපි අර බොඩි බිල්ඩින් කියලා කියනවා වගේ නිකම් එතෙන්ට ලඟු වෙලාද තියෙන්නේ කියන කාරණාව තමයි ගොඩක් වෙලාට හිතේ තියෙන්නේ. නමුත් අද මේ අකිල ප්‍රකාශ කියපු කාරණාත් එක්ක තේරෙනවා මේක ඊට වඩා ව්‍යාප්ත වෙච්ච කාරණාවක් සහ ව්‍යාප්ත වෙච්ච සංවිධානයක් කටයුතු ගොඩක් කරනවා කියලා. කොහොමද සභාපතිවරයා විදියට ඔබතුමා මේක ටිකක් අපිට පැහැදිලි කරලා දෙන්නේ? ඔව් අපේ සම්මේලනයේ අරමුණු අපි ගත්තොත් මේ සම්මේලනයේ අරමුණු විශේෂයෙන්ම සෞඛ්‍ය, යෝග්‍යතාවය සහ ව්‍යායාම. ඔන්න ඔය කාරණා තුනම තමයි අපි කතා කරන්නේ. මොකද ඊට හේතුව අපි සෞඛ්‍යමත්ව ජීවත් වීම කියලා අපි හඳුන්වන්නේ මූලික වශයෙන්ම කෙනෙකුගේ තියෙන කායික, මානසික සහ ආධ්‍යාත්මික යහපැවැත්ම. ඔන්න ඕක තමයි අපි සෞඛ්‍ය කියලා හඳුන්වන්නේ. එහෙම නැතුව රෝග වලින් තොර වෙලා ජීවත් වීම නෙමෙයි. ඒක තමයි හරි concept එක. ඒකට ඒ සංකල්පීය අදහස ජනතාව අතරට ගෙනියලා ජනතාව තුලින් ඒ ජාතික වශයෙන් අපිට එය තැම්පත් කිරීමේ හැකියාවක් තියෙනවා නම් මිනිස්සුන්ගේ සිත ඇතුලේ. ඉතින් ඒක තමයි අපේ මූලික අරමුණ වෙන්නේ මේ සම්මේලනය හරහා. එතකොට අපි සෞඛ්‍ය ගැන කතා කරනවා, සෞඛ්‍යයට අදාළ වන ව්‍යායාම ගැන කතා කරනවා. ඒ සෞඛ්‍ය සහ ව්‍යායාම දෙක එකතු කරගත්තාම පිරිපුන් යෝග්‍යතාවයක් තිබෙන මිනිස්සු මේ රට තුල උත්පාදනය කිරීම. එතකොට ඒ හරහා අපිට වෙන දේ තමයි විශේෂයෙන්ම අපේ මේ ජනතාවගේ අපිට අද ලොකු ඉල්ලුමක් තියෙනවා මේ රටේ ඵලදායීතාවයේ තියෙන ලොකු අඩුවක් තියෙනවා. විශාල අඩුවක් තියෙනවා ප්‍රොඩක්ටිවිටි කියන එකේ. ඒතකොට මේ නිෂ්පාදිතය ඉහළ නැංවීම, නිෂ්පාදිතය පමණක් ඉහළ නැංවීම නෙමෙයි. එය වඩා ඵලදායීව. එහෙම නැත්නම් හොඳ ක්වොලිටි එකක්. තත්ත්වපාලනයට යටත් ගුණාත්මකව පවත්වාගෙන යන එක තමයි අපේ මෙහෙවර විය යුත්තේ. ඇත්තටම ඒක අද අපේ ලංකාවේ නැහැ. ශ්‍රී ලංකාව තුළ යෝග්‍යතාවය ඉහළ නැංවුවොත් එහෙම ඔබට අද මෙතන එක සේවකයෙකු නැතුව ඔබට විඳින්න වෙන යම්කිසි කරදරයක් තියෙනවා නම් ඒ කරදරේ නැතුව යනවා විශේෂයෙන්ම. මොකද ඔහු සෞඛ්‍යමත්. ඔහු ධෛර්යමත්. ඔහුට යෝග්‍යතාවය ඉතාම ඉහළින් තියෙනවා. ඒතකොට ඔහු කවදාකවත් ඇබ්සන්ට් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නොපෙමින සිටින්නේ නැහැ. රැකියාවට ආදරෙන් එනවා. රැකියාව කාර්යක්ෂම ඉෂ්ට කරනවා. ඒතකොට මේ අපි මේ කියන යෝග්‍යතා සම්මේලනයේ මූලික අරමුණ ඔන්න ඕක. එහෙම නැතුව දැන් එහි එක් අංගයන් විදිහට තමයි අපි මෙහි තරංග පවත්වනවා. මොකද තරංග තමයි කෙනෙක්ව උද්දීපනය කරන්න පුළුවන්, උත්තේජනය කරන්න පුළුවන් ක්‍රම. ඒතකොට අපේ තරංග කාය වර්ධනයේ පමණ සීමා වෙලා නැහැ. මොකද ඊට හේතුව තව ඉන්නවා අය. දැන් ඔබ වැනි අය ඉන්නවා. ඒතකොට ඔබට ඔබේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක විශේෂ ඇඟක් නිර්මාණය කරගන්න ඔබට බෑ. ඒතකොට ඔබටත් අවස්ථාවක් දෙන්න ඕනේ අපි ඔබේ හැඩතලය අනුව ඔබට යන්න පුළුවන් තැන කොතනද? අන්න එතෙන්ට අපි ගෙනියලා ඔබව ඒ වේදිකාගත කරලා ඔබට යම්කිසි ගෞරවයක්, වටිනාකමක් අපි ලබා දෙනවා. අන්න ඒක තමයි අපේ අරමුණ වෙන්නේ. එතකොට අපි ඒ අනුව කාය වර්ධනය, ඒ වගේම මොඩලින් විශේෂයෙන්ම දැන් අද විශාල වෙළඳ වටිනාකමක් තියෙන දෙයක් මොඩලින් කියන්නේ. එතකොට මේ මොඩලින් අපි ග්ලැමෝ කියන එක ඊට වඩා වටිනාකමක් තියෙන එකක්. එතකොට කිඩ්ස් ස්පෝර්ට් කියන එක අපි ගෙනල්ලා තියෙනවා. ඊට අමතරව අපි තව එරෝබික්ස් කියන එක, ස්වායු ව්‍යායාම හරහා ගොඩනැගෙන්නේ මොන වගේ කාර්යාවලියක්ද කියන එක මේ කාරණා සියල්ලම අපි කතා කරනවා. එතකොට යෝග්‍යමත් ජීවිතයක් සඳහා ජනතාව ඒකරාශී කිරීම තමයි සම්මේලනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. දැන් ලංකාව ගත්තොත් එහෙම අපි දන්න විදිහට ලංකාවේ හැම නගරයකම සමහරට බිම්වල පවා මේ ජිම් එකක් තියෙනවා. දැන් ඔතෙන්ට අපි යනවා. දැන් හැබැයි ගියාට පස්සේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා සමහර අවස්ථාවලදී.
මටත් මතක් වුණා ඒක කාලෙකදී ජිම් ගිහිල්ලා කොන්දම අරක දාන ඊට පස්සේ ජිම් එක පැත්ත බලතවත් යන්න හිතෙන තත්වයකට මත වෙනවා. හැබැයි ඔබතුමාලාගේ සංවිධානයෙන් මේ ජිම් එකක එහෙම නැත්නම් කාය වර්ධන මේ උපදේශකවරයෙකු බිහි කිරීම කටයුත්තත් සිද්ධ වෙනවා. මේක කොහොමද සම්බන්ධ වෙන්නේ? මේක රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවද ඇත්තටම? එහෙම නැත්නම් ඒක කොයි තැන් වලටද ගිහිල්ලා තියෙන්නේ? දැන් ලෝක යෝග්‍යතා සම්මේලනයේ හරහා අපේ එක නීතියක් තියෙන එහෙම නැත්නම් රෙගුලාසියක් තිබෙනවා. තමන්ගේ රටේ යෝග්‍යතා සම්මේලනයක් ආරම්භ කරනවා නම් ඒකට අනුගාමීව ඒක යටතේ ඇකඩමි එකක් ක්‍රියාත්මක විය යුතුයි. ඇකඩමි එකක් කියන්නේ යම්කිසි ආයතනයක් අධ්‍යාපනය ලබා දෙන ආයතනයක්. ඒ ලබා දෙන අපේ රටේ එසේ අධ්‍යාපනය ලබා දෙන ආයතනය තමයි South Asian Academy of Sports Science කියන ආයතනය. මේක කැලණියේ පිහිටලා තියෙන්නේ. සමහරවිට අතට ඡායාරූප කිව්වොත් අපි දකින මොනවා මේ ඔබ දකින්නේ ගොඩක් මේ අපි ගිය වසරේ South Asian Academy of Sports Science ආයතනය මගින් පවත්වපු උපාධි ප්‍රදාන උත්සවයේ තියෙන ඡායාරූප දකින්නේ ඉතාමත්ම විශේෂ උත්සවයක්. දැන් මේ ඔබ දකින්නේ අපි පවත්වන වර්ක්ෂොප්ස් එහෙම නැත්නම් වැඩමුළු. ඒ වැඩමුළු විශේෂයෙන්ම එක් මාතෘකා ඔස්සේ යාවත් කාලීන වූ මාතෘකාවන් ඔස්සේ තමයි අපි කතා කරන්නේ. එතකොට ඒවා සඳහා විශාල ජනතාවක් සම්බන්ධ වෙනවා. හැම මාසයකම පොහොය දිනයක අපි ওই වැඩසටහන් කරනවා. නමුත් මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක අපිට ඒවා ගොඩක් වෙලාවට කරන්න අපහසු වුණා මේ පසුගිය වසර තුල පමණක්. දැන් අපි නැවතත් ඒ ආරම්භ කරලා තියෙනවා. එක අවශ්‍යතා. ඒ කියන්නේ මිනිසුන්ට අවශ්‍ය දේ මොනවද? ඇඟ කෙට්ටු කරන්නද? එතකොට දැන් සමහර අය අතර මතයක් තියෙනවා දැන් අලුත්ම ඇඟ කෙට්ටු කිරීමේ ක්‍රමය කීටෝ ඩයට් ප්ලෑනින් කියලා. එතකොට කීටෝ ඩයට් ප්ලෑනින් කියන්නේ මොකක්ද? අපි වැඩමුළුව සම්පූර්ණයෙන් කරා ඒ සම්බන්ධව. එතකොට ඇඟ මහත් කරන්නේ කොහොමද? ඒ පිළිබඳ වැඩමුළු දැන් කෙට්ටු අය ඉන්නවා. දැන් වෙඩින් එක ගන්න බැරුව ඉන්නවා කෙට්ටු වෙච්ච අය ඕන තරම්. දැන් ඒ අයගේ සියලුම දේවල් අර අපි සෞඛ්‍යයට සම්බන්ධයිනේ. මානසික, කායික සහ අධ්‍යාත්මික යහපැවැත්ම. එතකොට මේ තුන එක්කනේ මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට ඒක අපේ වගකීම වෙන්නේ ඒක යාට කොයි පැත්තෙන්ද ඕනේ ඒ පැත්තට අපි ආව හරි ගස්සන එක. ඉතින් ඒක සඳහා අපේ South Asian Academy of Sports Science ආයතනය දැනට පාඨමාලා 11ක් කරනවා. ඒකේ කාය වර්ධන පාඨමාලා තියෙනවා. ඒ වගේම ෆිට්නස් එක කොහොමද මිනිස්සු තුළ වැඩි කරන්නේ කියන පාඨමාලාව අවුරුද්දක පාඨමාලාවක ඒක ජාතික නිපුණතා සහතිකය. ඒක අපි තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවත් එක්ක කරන්නේ. ඉතින් ඒ නිසා ඒකට ජාතික වටිනාකමක් තියෙනවා. ඒක ලබාගත් පුහුණුකරුවෝ අපි හැම අවුරුද්දකම විශාල ප්‍රමාණයක් සමාජයට දායාද කරනවා. හැබැයි තරංග කිව්වෝ වගේ දැන් මේ තරංගට වෙච්ච ඇබැද්දිය මං හිතනවා අපේ ආයතනයේ අධ්‍යාපනය ලැබු කෙනෙක්ින් නම් වෙන්න බෑ. මොකද හේතුව අද ලංකාව ගත්තාම විශාල ව්‍යායාම මධ්‍යස්ථාන ප්‍රමාණයක් තියෙනවා. මේවා තුල අර අධ්‍යාපනය නොලබපු අර ප්‍රායෝගික අධ්‍යයනකින් පමණක් ලැබපු අය ඉන්න ඕන තරම්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එම් ගුරුවරයාගෙන් ගත්ත ඒ දේ අරගෙන එනවා. අපි හිතමු දැන් කවුරු හරි මෙකැනික් කෙනෙක් ඉන්නවා. එයාගේ ගෝලයෙක් ඉන්නවා. ඒතර එයා හරහා ගැනෙන දැනුම. ඒක නරක නෑ. ඊටාම හොඳයි. නමුත් ඒකට න්‍යායත් එකතු කරගත්තොත් අපිට පුළුවන් වෙනවා හොඳට අපි මොකද අපි ගාවට එන්නේ මිනිස්සෙක් අර වෛද්‍යවරයෙකුට වඩා දෙයක් බලාපොරොත්තු වෙලා. මොකද අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ රෝගය නිවාරණය කරගන්න, නැති කරගන්න. රෝගයට බෙහෙත් ගන්න නෙමෙයිනේ. ඒතකොට ප්‍රිවෙන්ෂන් එකට අපි ගාවට එන්නේ. ඒතකොට ඒක නිසා ඒක අපි හදා ගන්නවට වඩා ඔබතුමාට වෙච්ච ප්‍රශ්න ඇති වුණාම නැවත ආපහු වෛද්‍යවරයෙක් ගාවට යන්න වෙනවා. ඒක කොන්දේ අමාරුවක් වෙන්න පුළුවන්. ඒක උරහිසේ අමාරුවක් වෙන්න පුළුවන්. ඒක දනිස්වල අමාරුවක්. ඒවා අනිවාර්යයෙන්ම සමහර ව්‍යායාම මධ්‍යස්ථාන වලින් අපි අත්දකින්න. ඒ කියන්නේ දැන් ප්‍රමිතියක් තියෙන්න ඕනේ. හැම දෙයකම හරියාකාරව අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ජාතික මට්ටමේ පුහුණුකරුවන් නැත්නම් කාය වර්ධන මධ්‍යස්ථාන වලින් පුහුණුකරුවන් බොහොමයක් ඔබතුමාන්ලා එකතු කරගන්නේ. ඒ විදිහට ඒ උන්ට අවස්ථාව ලබා දෙන. ඉන්න අනතුරු මම කැමතියි දෙන කියාගන්න මේ අකිල මහත්මයාගෙන් ඒ තමයි තරුණයන්ගේ කොහොමද ප්‍රවණතාවය? ඔවුන් කැමති වැඩිපුරම ඇඟ හදාගන්න කියලා තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. හැබැයි බොහෝ වෙලාවට තරුණයන් ඉන්නේ සෞඛ්‍ය ගැන හිතන්නේ. නැත්නම් ව්‍යායාම කරන්න ඕන හින්දා කියලා. ඔවුන්ගේ අදහසක් නැහැ. කොහොමද අපේ තරුණ කාණ්ඩයේ තියෙන කැමැත්ත, තරුණියන්ගේ තියෙන කැමැත්ත? මම හිතන්නේ මෙතනදී අපි පුහුණුකරුවෝ ගත්තම පුහුණුකරුවෝ නිතරම තේරුම් ගන්න ඕනේ අපේ සේවාලාභියාගේ නැත්නම් අපි කියන ක්ලයන්ට්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. මොකද මේ අවශ්‍යතාවය එකිනෙකාට වෙනස් වෙනවා. දැන් අපි මාර්ග ගත්තොත් ඔබතුමිය આવත් මේ ජිම් එකකට ඔබතුමියගේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි නිතරම පුහුණුකරුවෝ විදියට බලන්න ඕනේ මේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. අපි කියනවා ක්ලයන්ට් ඔරියන්ටේෂන් කියලා. ඒතකොට අපි ඇත්ත එක්ක කතා කරනවා. යාට හොඳ වෙල්කම් එකක් දීලා අපි කතා කරනවා. ඔබ මෙතනට එන්න බලාපොරොත්තු වෙන්නේ මොකද? ඒ කියන්නේ ඔබගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. එතනදී තමයි අපිට පුළුවන් පොඩි අයිඩියා එකක් ගන්න මෙයා ඇයි ඇත්තටම ජිම් එකට එන්නේ කියන එක. මෙතනදී කාය වර්ධනෙම නෙමෙයි වෙන්න පුළුවන්.
කියන්නේ අපි සමහර විට වෙන්න පුළුවන් බෝන වන රෝග සඳහා එන කෙනෙක්. දන්නවනේ කියන්නේ අධිරුධිර පීඩනය තියෙනවා, කොලෙස්ටරෝල්, ෂුගර්, ආතරයිටිස් වගේ රෝග තියෙනවා. ඒ වගේම සමහරට ඇත්තටම ඉන්ජරිස් තියෙන අයත් ජිම් එකට එන්න පුළුවන්. මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට ඒ වගේ කෙනෙක් ආවොත් මෙතනදී කරන යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. මේක අපිට ආවට ගියාට ව්‍යායාම දෙන්න බෑ. අන්න එවැනි අවස්ථාවකදී පුහුණුකරුවෙකුගේ ලොකු වගකීමක් තියෙනවා. මෙතනදී කන්සෙප්ට් එකක් තියෙනවා. හැම ජිම් එකකම දැන් සාමාන්‍යයෙන් රජයෙන් ගත්තත් ඒ දීලා තියෙන යම් න්‍යායක් තියෙනවා. මෙතනදී පොඩි හැදින්වීමක් කරන්න පුළුවන් පාකියු කියලා මෙතඩ් එකක් තියෙනවා. අපි කියනවා physical activity readiness question කියලා. මෙතන තියෙනවා ප්‍රශ්න 7ක්. අපි මුලින්ම ඉදිරිපත් කරන මේ ප්‍රශ්න 7 ජිම් එකකට එනකොට. මේ ප්‍රශ්න 7 හරහා අපිට දැනගන්න පුළුවන් ඒ එන පුද්ගලයා මොන මට්ටමේද කියන එක. එයාට යම්කිසි සමාජ රෝගවලට ගොදුරු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එතනදී සමහර විට පුහුණුකරුවාට ව්‍යායාම ආරම්භ කරන්න පුළුවන් තත්ත්වයක වෙන්න පුළුවන්, බැරි තත්ත්වයක වෙන්න පුළුවන්. මම හිතනවා එතනින් තමයි අපි පටන් ගන්නෙ ඊළඟ අදිරියට යන්නේ. ඒ කියන්නේ යාගේ ගෝල් එකට යන්න. ගෝල් එකට කලින් අපි ওই ප්‍රශ්න 7 අහනවා. ඒ ප්‍රශ්න 7 ඇත්තටම ගැටලුවක් නැත්නම් අපිට පුළුවන් ඒ අදිරියට යන්න. එතනදී අර කිව්වා වගේ තරුණියෝ ගත්තම යාළගේ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් ඒකට බාධාවක් තමයි අර කියන පාකියු එකේ තියෙන ප්‍රශ්න 7. අන්න ඒක निराකරණය කරන්න වෙනවා. එතනදී පළවෙනි ප්‍රශ්න 3 තියෙනවා හෘදය සම්බන්ධ ප්‍රශ්න 3ක්. ඒ කියන්නේ දැනට තියෙන හෘදයේ තියෙන යම් ගැටලු ආබාධ තියෙනවද කියන එක. ඊළඟට ජොයින්ට්ස් වල තියෙන ප්‍රශ්න අපි කියනවා සංධි ආශ්‍රිත ආබාධ තියෙන ඒක අහනවා. ඊළඟට අධිරුධිර පීඩනය තියෙනවද? ඒකට බෙහෙත් ගන්නවද? ඒ වගේ දේවල් අපි අහනවා. ඊට පස්සේ අපි තියෙනවා එතන තව ප්‍රශ්නයක් any other reason why you should not engage in physical activity කියලා. ඒ කියන්නේ ඔබට වෙන හේතුවක් තියෙනවද කියන එක. මේ කාරණා ගැන අපි මුලින්ම අවධානය දීලා තමයි අපි ක්ලයන්ට්ගේ ගෝල් එක ගැන කතා කරන්නේ. එතනදී තරුණයෝ සමහර විට ඒ තරුණියන්ගේ අර කිව්වා වගේ මොඩලින් වලට කැමති අය ඉන්නවා. බොඩි බිල්ඩින් වලට කැමති අය ඉන්නවා. ඒ වගේම අපි කියන ඔබීස් කට්ටිය, අදිබර නැත්තම් ඕවර්වේට් කට්ටිය මෙයා ජිම් එකට එනවා. මෙයාලා එන්නේ ඇත්තටම බොඩි බිල්ඩින් කරන්නේ නෙමෙයි. මෙයාලා එන්නේ තරබාරකම අඩු කරගන්න, ස්පෙෂලි මේ ඇබ්ඩොමන් උදරය තමයි ගොඩක් අය අකමැති. ඉතින් මේ උදරය කොහොමද අඩු කරගන්නේ කියන එක. මෙතනදී ඇත්තටම පුහුණුකරුවට නිසි දැනුමක් තියෙන්න ඕනේ. මොකද ව්‍යායාම ගැන විතරක් දැනගත්තට මදි. මෙතනදී පෝෂණය පිළිබඳ නිසි දැනුමක් තියෙන්න ඕන. නැත්තම් අපි ව්‍යායාම විතරක් කරලා ඒගොල්ලන් සමහරට ගෙදර ගිහිල්ලා අපි කියනවා ජංක් ෆුඩ්ස්. ඒගොල්ලෝ දන්නේ නැහැ යාලා එදිනදා මොන හරි උල තියෙන දෙයක් කනවා. මෙතනදී දැන් යාලා දන්නේ නැහැ මේක මේ ශරීරයට ගහම මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් මේ වගේ දේවල් සම්බන්ධව අපි නිතරම මේ අපේ සංගමයට අමතරව අපේ පුහුණු පාතමාලාවල් තුලින් අර ඉස්සෙල්ලා පෙන්වුවා වගේ අපි එම පාතමාලාවල් තුලින් මේ සම්පූර්ණ දැනුම ලබා දෙනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සමාජයට ලොකු මෙහෙවරක් කරන්න. ඒ කියන්නේ මේ ජිම් වලට විතරක් නෙමෙයි මේකට සම්බන්ධ වෙන ජිම් පුහුණුකරුවම නෙමෙයි. සමහරට අපි මේකට ආරාධනා කරනවා ඕනම කෙනෙක්ට. මේකට ඇල්මක් තියෙන ඕනම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව අපි පොඩ්ඩක් මතක් කරමු. ඔබගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් දුරකථන අංකයකින්ද කතා කරන්න? අපේ සභාපතිතුමා සඳහන් කළ පරිදි අපේ සවුත් ඒෂියන් ඇකඩමි ස්පෝර්ට්ස් සයන්ස් ආයතනයේ තියෙන කැලණි අකුරුපිටිය පාරේ තියෙන්නේ. ඒ වගේම මේක අපේ වෙබ්සයිට්ස් තියෙනවා. එතකොට මේවට ගිහලා ඇත්තටම අපි කරපු යම් පාතමාලාවල් ඒ පිළිබඳව අපි දාලා තියෙනවා. ඉතින් ඒ විස්තර හරහා ඒගොල්ලන්ට දැනුමක් ගන්න පුළුවන්. ඒ වගේම අපි හැම පෝයකම දැන් මේ කොවිඩ් ප්‍රශ්න නිසා පොඩ්ඩක් මග ඇරුණා. නැත්තම් අපි නිතරම හැම පෝයකම දැන් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් සමහරට එයා වැඩක් කරන්නේ නැහැ ඒ දවසේ නිමාඩු දවස. අපි මේකට අපේ මේ ෆීල්ඩ් එකට කැමති කට්ටිය මේ දැනුම සොයන්න කැමති කට්ටියට අපේ තියෙන වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක අපි නිතරම ඊට කලින් මාසේ අපි දැනුවත් කරනවා අපි ඊළඟ පොයේදී මේ වගේ වැඩමුළුවක් කරනවා කියන එක. ඉතින් අර ඉස්සෙල්ලා පෙන්නුවේ ඒ වගේ අපි කරපු යම් පාතමාලාවල් වර්ක්ෂොප්ස් කීපයක් අපි පෙන්නුවේ. කීටෝ ඩයට් ප්ලෑන් සම්බන්ධ වැඩමුළු කරා. ඒ වගේම අපි ජජින් පාතමාලාවල් කරලා තියෙනවා. ඒ කියන්නේ කාය වර්ධනය සම්බන්ධ තියෙන ජජින් පාතමාලාවල්. ඒ වගේම ඊට අමතරව අපි අපේ එන පුහුණුකරුවන්ට මේගොල්ලන් දිවෙනේ හැම ප්‍රදේශයකම ඉන්නවා. ඉතින් අපි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේක එක නගරයකට විතරක් සීමා වෙන්නේ නැතුව මේක ලංකාව පුරාටම ව්‍යාප්ත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් සභාපතිතුමා මම කැමති දැනගන්න දැන් මේක ජාතික මට්ටමින් පුහුණුකරුවා නිර්මාණය කරන තැනක්. මෙහෙම නිර්මාණය කරාට හරියන්නේ නැහැ නේ. මොවුන්ට තියෙනවද යම්කිසි වේතනයක් ගෙවන්න, වැටුපක් ගෙවන්න නැත්නම් මේගොල්ලන්ට වෘත්තීය මට්ටමේ මේක කරගෙන යාම යම් අපහසුතාවයන් තියෙන පුළුවන්. මොන හරි යෝජනාවක් තියෙනවද මේ සඳහා? ඔව් ඒත් එක්කම එකතු කරන්න ඕකටම මේ ওই වගේ දෙයකට සම්බන්ධ වෙනකොට ලොකු වියදමක් තරන්න වෙනවද කියන කාරණාව. ඇත්තටම දැන් සවුත් ඒෂියන් ඇකඩමි ඔෆ් ස්පෝර්ට්ස් සයන්ස් ආයතනයේ අපි ප්‍රධාන වශයෙන්ම මේ යෝග්‍යතා කර්මාන්තය කියන එක මේ ලංකාවේ
ඇති කිරීම කවදා හරි ඇති කිරීම කවදා හරි ඇති කරන්න අවශ්‍යයි කියන තැන තමයි ඉන්නේ. මොකද හැම රටකම තියෙනවා ෆිට්නස් ඉන්ඩස්ට්‍රි කියන එක. ඒතකොට මේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි කියන එක ලංකාවේ නැහැ. ඇත්තටම අපිට සෞඛ්‍ය ප්‍රතිපත්තියකුත් හරියට නැහැනේ. ඇත්තම කතාව කිව්වොත් එහෙම. ඒක තමයි අද තත්ත්වය ලංකාවේ. ඉතින් ඒ නිසා තමයි ඒ අයට ඕන විදිහට ඒගොල්ලෝ ඒ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ශ්‍රී ලංකාව තුලත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ෆිට්නස් ඉන්ඩස්ට්‍රි කියන එක ඉන්දියාව වගේ අනිකුත් රටවල් වගේ අපේ ආසන්න රටවල් ඔක්කොගේම තියෙනවා මේ. ලංකාවේ නැහැ. මම ගොඩක් උත්සාහ කරා මේක කර්මාන්ත අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක කරවන්න. නමුත් ඒකට අවස්ථාවක් අපිට ලැබුණේ නැහැ. පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ලැබුණේ නැහැ පාර්ලිමේන්තුවට. ඒ වගේ කටයුතු තිබුණා. ඉතින් කොහොමද මේක ඔයගොල්ලෝ කර්මාන්තයක් කරන්නේ මොනවද තියෙන සම්පත්? අපි කිව්වා මේ සම්පත් අපි ගොඩනගාගෙන යන්නේ කියන එක. නමුත් අද ෆිට්නස් සෙන්ටර් එකක එහෙම නැත්නම් ව්‍යායාම මධ්‍යස්ථානයක ඉන්න ෆිට්නස් ට්‍රේනර් කෙනෙකුට අද රුපියල් 15000ක 10000ක වැටුපක් ලැබෙන්නේ සමහර තැන්වල. සමහර තැන්වල තමයි 40000 50000 ලැබෙන්නේ. ඒකත් ඊටාම කලාතුරකින්. ඒක තෝරාගත් යම් මේ ෆිට්නස් ස්ටුඩියෝස් වල වගේ තමයි ඒවා කරන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඇත්තටම මේ ෆිට්නස් ශාස්ත්‍රයෙන් අපෙන් අධ්‍යාපනය ලැබලා ජාතික මට්ටමේ පුහුණුකරුවෙක් විදිහට එළියට යන අයට අවම වේතනයක් ලෑස්ති කරලා දෙන්න කියලා රජයෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද හේතුව ඔවුන්ට EPF එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පාරිතෝෂික දීමනාවක් නැහැ. කිසිම දෙයක් නැහැ. ෂිෆ්ට් එකක් නැහැ. උදේ 6ට වැඩට ගියාම රෑ 11ට තමයි ඕෆ් වෙන්නේ. ඉතින් ඒ වගේ කිසිම ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් එකක් නැහැ. කිසිම කටයුත්තක් වෙන්නේ නැහැ. ඒක කරන්න ඒ ෆිට්නස් සෙන්ටර්ස් වල අයිතිකරුවන්ට බෑ ඇත්තටම. ඔවුන් ඊටාම අමාරුවෙන් තමයි මේ කර්මාන්තයේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඒක ගැන හිතලා අපි සියලු දෙනාම එකතු වෙලා දැන් අපි ඒ සඳහා වැඩපිළිවෙලක් කතා කරලා තියෙනවා විශේෂයෙන්ම යෝග්‍යතා සම්මේලනයේ හැටියට. දැන් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒ කටයුත්තත් එක්ක අපි ඉල්ලා සිටිනවා රජයෙන් උනත් මේක මේ කරුණාකරලා මේක කර්මාන්තගත කරන්න. එතකොට තමයි මේ මිනිස්සුන්ට මේ අපේ ජනතාවට හරි සේවයක් ඉෂ්ට කිරීමේ හැකියාව ලැබෙන්නේ මේ ෆිට්නස් ට්‍රේනර්ස්ලාට. ඒ කියන්නේ තාමත් රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. කවදාවත් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් මම කියන්නම්. යුනිවර්ස් තරඟාවලිය ලබන මාසේ මේ මාසේ 15 වෙනිදා 16 වෙනිදා පැවැත්වෙනවා. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා අපේ ආසියාතික තරඟාවලිය පැවැත්වෙනවා. ලෝක තරඟාවලිය පැවැත්වෙනවා නොවැම්බර් මාසේ 22. මේ කිසිම තරඟාවලියකට අපට අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ කොහෙන්වත්. අපි කරන්නේ South Asian Academy of Sports Science ආයතනයෙන් අපි විශේෂ පාඨමාලා ලෑස්ති කරලා තියෙනවා මේ යන ළමයින්ට අවශ්‍ය මුදල් එකතු කරලා දෙන්න. එතකොට ඒ තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද අපිට හයිය තියෙනවා අපේ බුද්ධිය උගත්කම සහ අපේ දැනුමත් එක්ක අපේ දැනුම බෙදා දීම හරහා අපි යම්කිසි මුදලක් අරගෙන ඒ මුදල අර ක්‍රීඩකයාට දෙනවා. ඒතකොට ක්‍රීඩකයා ඒකෙන් තමයි තරඟාවලිය වලට සම්බන්ධ වෙන්නේ. අනිත් එක වැදගත්ම කටයුත්ත මේ රටේ තිබෙන සම්මේලන වලින් කවදාවත් මේක ඇතුළෙම තරඟ පවත්වනවා මිසක් ළමයෙක්ව එළියට දාන්න කැමැත්තක් නැහැ. ක්‍රීඩකයෙක්ව ජාත්‍යන්තර වේදිකාවට ගෙනියන්න කැමැත්තක් නැහැ. ඉතින් ඒ නිසා අපේ සම්මේලනයේ හැම තිස්සෙම අපි ඉදිරිපත් වෙන්නේ ජාත්‍යන්තරයට ගෙනියන්න. ඒක අපි ක්‍රීඩකයාගේ ඒ තියෙන සමමිතිය ක්‍රීඩකයාගේ තියෙන හැකියාවේ හැමදේම බලලා අපි කියනවා රයිට් ඔබ මේ සඳහා සහභාගී වෙන්න. එතනදී එයාට තියෙන ලොකු ගැටලුවක් මූල්‍ය වශයෙන්. දැන් ඔබ විශ්වාස කරන්නේ නැහැ මෙවර මම කියන්න එක දෙයක් මේක ඇත්තටම වැදගත්ම දෙයක්. අපි මෙවර ශ්‍රී ලංකන් එයාලයින් එක හරහා අපි ටිකට් ගන්න හදපුවාම අද ඔබ දන්නවද ටිකට් එක කීයද කියලා අපිට යන්න බැරි තත්ත්වයක් අද තියෙනවා. ටිකට් එක 4,18,000 දක්වා වැඩි වෙලා තියෙනවා. තායිලන්තයේ ටිකට් එක. තායිලන්තයේ. ඔව්. දැන් ඊයේ වෙනකොට 3,81,000ක් කිව්වා. ඉතින් ළමයෙක් ලංකාවේ මේ අර්බුදයක් තියෙන තැනක ඉන්න ළමයෙක් කොහොමද කියන්නේ යන්නේ ලංකාවෙන් එළියට? එතකොට ලංකාව ඇත්තටම එදත් එයා දැන් අපි හිතමු ගිය මාසේ මේකේ එයාපෑ එක 1,70,000යි කියලා. ඉතින් ඒකමනේ දැනුත් ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඒක අපිට ජාතික වශයෙන් අපිට සහයෝගයක් ලැබිලා එහෙම හරි ඒ ටිකට් එකක් හරි අඩුවට ලැබෙනවනේ ඒක ලොකු දෙයක් ඇත්තටම. ඔබතුමා ප්‍රකාශ කරන විදිහට දැන් අපිට තිබෙන කාලය දැන් අවසන්ලා තිබෙන්නේ. ඒ නිසා ඔය කියපු කරුණු කාරණාත් එක්ක අවශ්‍ය බලධාරී නිලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන කාරණාව අපි මතක් කරනවා. ඒත් එක්කම අනුග්‍රහයක් දක්වන්න පුළුවන් වගේ පෞද්ගලික වගේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ආයතනයක් වගේ ඉන්නවා නම් ඉතාම හොඳ අවස්ථාවක් තියෙනවා ඔබටත් එකතු වෙන්නට යහපතක් කරන්නට රටට සමාජයට. ඒත් එක්කම මේ තාරුණ්‍යයටත් රටේ යහපතටත් මේ හුඟක් ඉවහල් වෙවි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේදී අපි සමග මේ කතා බහට එකතු වුණු ශ්‍රී ලංකා යෝග්‍යතා සම්මේලනයේ සභාපති අරවින්ද විජයමාන වගේම මහලේකම් මකිලේ ශාමික ප්‍රනාන්දු දෙදෙනාටම අපි ස්තුති කරනවා අද දවසේ මේ කාලය වෙන් කරාට. අපිට ස්තුති කරන්න තියෙනවා ඔබ දෙපළට විශේෂයෙන්ම. ඊට අමතරව අපිට මේ අවස්ථාව ලබා දුන්නේ ඉංජිනේරු ගයාන් ජයසිංහ මහතා ඒ සමගම
ඔබේ සහෝදර සේවයේ සියත FM සේවාවේ සිටිනවා අපේ ඉරේසා සඳමිනි එතුමිය එකතු වෙලා තමයි අපිට මේ අවස්ථාව ලබා දුන්නේ. සහ මේ අවස්ථාවේදී අපි මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපිට මේ කෙටි අවස්ථාව හෝ ලබා දීලා මේ පිළිබඳව අපිට දැනුවත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. කොහොම ස්තුතියි අපි අද දවස් මුණ ගැහෙමු. ආයිබෝවන්.